ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ වකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සම්භාවනීයෝ පාවනීයෝ දක්ඛිනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්වාති සමන්ත චක්කවාරේසු අග්‍රාගත්තන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සුඛමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පනන්තා ධම්මස්සවන කාලෝ අයං පනන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා පින්වතුනි උතුම් පොය දවස අපි සෑමෝම සීලයක සමාදන් වෙලා උත්තරීතර යථාර්ථය අසත්‍ය යන වෙලාව කල්ප ගානක් නොයෙකුත් ආත්මවල රැඳිලා පොඩි කාලයකට පැමිණිච්ච මනුෂ්‍ය ලෝකේ අපි හැමෝගෙම මේ කියන මගේද මේ අසන ඔබ හැම දෙනාගේම කල්ප ගානක් ඉපදීමින් මැරෙමින් විවිධ ආත්මවල රැඳිලා මනුෂ්‍යෝ වෙලා මේ විවිධ සත්ත්වනිකාවල වැටිලා පොඩි කාලයක් අපිට ඇත්ත දකින්න දීපු අවස්ථාව තමයි මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යාත්මය. එතකොට මේ මාතෘකාව මම කියන්න බලාපොරොත්තු වෙනවා බුද්ධ කාලේ ඉන්න මනුෂ්‍යයා බුද්ධ කාලේ හටගත්ත මනුෂ්‍ය සත්වයා අද හටගෙන තියෙන මනුෂ්‍ය සත්‍යයත් අතර තියෙන පරාසය වෙනස. පින්වත්නි එදා බුදු පියාණන් වහන්සේ කාලේ හටගත්ත මනුෂ්‍ය සත්වයා දෙපා සත්වේ අස්කන්නාසාදීව සිත කය තිබිච්ච දෙයක්. ඒ වගේ මේ වගේ කයක් තිබ්බ මේ වගේම ස්වරූපයක් තියෙන සත්වයෝ තමයි එදත් ඉපදුනේ. ඉපදුනේ මව් කුසයකින්. ඒ ආකාරයෙන් තමයි එදා ලෝකෙ හටගත්තේ. එදත් මේ වගේ ලෝකේ නිර්මාණය වෙච්ච දේවල් තිබ්බා. නොයෙකුත් ජීවීන් හිටියා. අදත් ඉපදිලා ඉන්න මනුස්ස සත්වයාට වෙනසක් නැහැ. ඒ වගේම දෙපා තියෙනවා. ඒවම අස්කන්නාසාදීව සිත කය තියෙන දේවල් තියෙනවා. මේ වගේ ස්වභාවකින් තමයි මෙදත් මේ සත්‍ය හටගෙන තියෙන්නේ. එදා මෙදා කියලා වෙනසක් නැහැ. වෙනසකට එකම දෙයක් තියෙනවා ප්‍රබලවම දෙයක්. අද මේ බෞද්ධය මේ ලෝකේ කියනවා මේ සත්‍ය අදිනුයි කියලා. එතකොට බුදුරු පහළ වෙලා මේ භයානකත්වය කියනවා. අද
අද ලෝක සත්‍ය හැමෝම කියනවා එකම දෙයක්. ඒ කියන්නේ සම්මුතියට මම මේ දේශනාව මුලින් ඉඳන්ම අග වෙනකම් කිසිම අපේ දේශනාවක් සම්මුතිය පැත්ත ප්‍රකාශනය කරලා නැහැ. වරදවා වටහා ගන්න එපා. පරමාර්ථයටම තමයි ප්‍රකාශනය කරන්නේ. නිවනටමයි. එතකොට මේ මෙදා මෙවැනි කාල පරිච්ඡේදයක හටගන්න සත්‍යය මනුෂ්‍ය සත්‍යය බොහෝ ප්‍රබල ආසාවන්ගෙන් මත් වෙලා බොහෝ ඒ කාමාශ්‍ර ලෝකේ බොහෝ දියුණුවක් ලබාගත් කාල පරිච්ඡේදයක්. එදා මේ වගේ නෙවෙයි පිටුතුනි. දැන් බොහෝ රහතු මාර්ගඵලලාභීන් බිහිවිච්ච කාලයක් බුදුන් වහන්සේ කාලේ. ඒක අවස්ථාවක බුදුන් වහන්සේ පිටුපොදා වඩින අවස්ථාවක 20000ක් රහතන් වහන්සේලා සමග තමයි උන්වහන්සේ පිටුපොදාන වැඩලා තියෙන්නේ. 20000ක් රහතුන්. අද ගණකින් පට්ටයක් ගන්නවා වගේ. ඒකට හේතුව ඇයි? මොකක්ද මේකට හේතුව? මේ අනිච්ච ධර්මතාවය කියනවා. නොයෙකුත් අවස්ථාවලදී අපිට ඇහෙනවා. මේ කාලෙත් වයෝවෘද්ධ වෙන මිනිස්සු අපිට පේනවා. තරුණ ළමයි මැදලා ඇත්තෝ වයසට ඇත්තෝ මිය ඇදෙනවා අපිට පේනවා. ඉපදිච්ච ගමන් මිය ඇදෙනවා පේනවා. ඒ වගේම ලෙඩ ප්‍රමාණය සීමාවට ඉක්මවලා අපිට පේනවා. අසීනින් පිළෙන සත්‍යය, මනුෂ්‍ය සත්‍යය. නමුත් අපිට මේ ගැන හැඟීමක්වත් ඇති කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මුළු ලෝකයම තියෙන සැනසීමක් තියනවා කියලා. මුළු ලෝකයම අද කියන්නේ සැනසීමක් තියනවා. අනාගතයක් වලට තියනවා. මේ අනාගතේ බහු සම්පත් හොයපල්ලා. මහා දියුණුවක් තකාපලයක්. ඒ දියුණුවෙන් ආස්වාදේ විඳපල්ලා. සල්ලි මුදල් එකතු කරගන්න. වැඩිපුර පොඩි ගහගන්න. අන්ධකාරයට මහා පේන්නේ නැති අධ්‍යාපනයක් තියෙනවා. ඒකෙන් දියුණුව ලබා ගන්න. ඒකෙන් උඹලට දියුණුව වෙන්න පුළුවන්. ඒකෙන් තමයි උඹලට ආස්වාදෙ විඳින්න පුළුවන්. පිට රටවල වලට ඵලයක්. ඒකෙන් තියෙනවා මීට වැඩිය ආස්වාදෙ විඳින්න සැප සම්පත් තියෙන තැන් මීට වැඩිය බහුලයි. විවිධ මතමතාන්තර, විවිධ දේවල්, විවිධ අදහස් ධර්ම කාල පරිච්ඡේදයක් මේ කාලේ ඉපදෙන මනුෂ්‍ය සත්වෝ කාමක ලෝකෙටම ඉපදෙන්නේ. ඒගොල්ලෝ හරි කැමති ආසාවෙන් දිව පිනවල ආහාර ගන්න. ලස්සන රූප දකින්න ආස්වාද විඳින්න කැමතියි. මුළු ලෝකයම කියන්නේ මේ රූප සංඥාවේ ආස්වාදය තියෙනවා කියලා. මිහිරි ශබ්දවල ඕන වෙලාවක අහන්න පුළුවන්. නොයෙකු විවිධ යාන වාහන වල නිර්මාණය වෙලා. සල්ලි මුතුමැටි කෝණ තරම් මිනිසුන් ආස්වාද විඳින්න දුවනවා. මෙවැනි කාල පරිච්ඡේදයක මේ අතුරේම ආලෝකයේ සුවන කාල පරිච්ඡේදයක් මේක පිටුතුනි. නැවතත් මම මේ දේශනාව මැදින් නැවත කියනවා හිත අරමුණු වල ගෙනියන්න එපා. මගේ හඬටම හිත නිමිති කරන්න. එතකොට මේ අන්ධකාර කාලයක ආලෝකයක් කියලා කියන්නේ සැනසීමක් කියන්නේ මේ ආස්වාදයට. එතකොට අපි ඔක්කොම පෙරලි මේ ප්‍රගමනේ ඉදිරියට යන්නේ
මේ ආස්වාදෙ විඳින්න. හැමෝම කියනවා හොඳට උසස් වෙන්න, හොඳ ගෙයක් දොරක් හදාගන්න, හොඳ වාහනයක් ගන්න, සල්ලි වැඩියෙන් එකතු කරගන්න, දියුණු වෙන්න, වැඩියෙන් මහ පොළොව අයිති කරගන්න, වැඩියෙන් හොයාගන්න. මේක තමයි ඇත්ත. තව පුළුවන් නම් පිට රටවල් වලට යන්න. මීට වැඩි ලස්සන දේවල් තියෙනවා. මෙවැනි මතාන්තර ගැවසෙන කාල පරිච්ඡේදයක් තමයි අද. දෙමාපියෝ දෙන්නම රාගයි. මේ ආශිතේ උපදින අනිත් සත්තුත් රාගයි. කිසිම වෙලාවක මේ අනාගතයේ තියෙනවා නම් යම් කෙනෙකුට බුද්ධ හඬ කියනවා. මෙහෙන් එදා බුදු හඬ ලෝකෙට හෙළිදරව් කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අනාගතයේ ජාතිය නිර්මාණය වෙන දෙයක්. බුදුදහම අපහසුයි අහන්න තේරෙන්නේ. ජාතියයි කියන්නේ ඉපදීම. මෞකුසේ විවිධ සත්ත්වනිකාවට ඉපදෙන්න මේ සත්‍ය කාමාචර ලෝකේ නිර්මාණය වෙනවා. බුදුදහම පළවෙනියෙන් කියනවා. ඊළඟ මොහොත උඹලාගේ අනාගතයේ ජරාව නිර්මාණය වෙන දෙයක්. හැමෝම වයෝවෘද්ධ වෙනවා අනාගතේ. වයසට යනවා වරක මොහොතේ මායාවේ කටට ලං වෙන්නේ. ඔන්න බුදුදහම දෙවෙනිවට ප්‍රකාශනය කරනවා. බුද්ධ හඬ ජරාව සත්‍යයේ කෙටුම්පත් වෙලා ඊළඟ මොහොත. ඊළඟට මේ සත්‍ය අනාගතය ඊළඟට සත්‍යයට උරුමම දෙයක් තියෙනවා. මරණය. දැන් අපි අහනවා මොකද්ද අපේ අනාගතය කියලා කවුරුත් ඇහුවොත් අනේ පින්වතුනි ඔබේ අනාගතේ ජාතිය ස්වභාවය කොට ඇත්තේ. ඉපදීම ස්වභාවයකට ඇත්තේ. දෙවනුව ඔබේ අනාගතේ ජරාව ස්වභාවය කොට ඇත්තේ. වයෝවෘද්ධ වෙන එක ස්වභාවය කොට ඇත්තේ. ඊළඟට අනාගතයේ මොකද්ද කියලා අපෙන් අහුවොත් මරණය ස්වභාවය කොට ඇත්තේ. ඒක අනිවාර්යයෙන් ඔබට සිද්ධ වෙනවා. එතකින් එහාට අනිවාර්යයෙන් ඔබට ලෙඩ වෙනවා. අනුන්ගේ ලෙඩ කතා කරන කතාවක් නෙවෙයි මේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ඇටමස් මිදුළු අසුචි මල මූත්‍රා පිදිච්ච මේ කය දරාගත්ත අපි හැමෝටම ලෙඩවීම ස්වභාවය කොට ඇත්තේ. ලෙඩවීම ස්වභාවයක්. ඒකට පිටුපාන්න කිසිම මේ හතරට පිටුපාන්න පුළුවන් සත්‍යෙක් මෙහි පිට ඇත්තේ නැහැ. එසේනම් අනාගතය සේරම මෙන්න අපිට උරුම දේවල් බුදුදහම පෙන්නනවා. මොකද්ද අපි ගත යුතු පියවර මේකට? අපි අන්ධයෝ වගේ ලෝකේම කියන දේවල් පිළියන මේ ගමන යන්න බලනවා. මාරයා කියනවා නෑ එහෙම දෙයක් ඇත්තේ නෑ. උඹලා ඉපදෙන්නේ නෑ නැවත. මේකේ විදපල්ලා ආස්වාදය ඇති කරගන්න. උඹලට හොඳ අනාගතයක් තියෙනවා දීප්තිමත්. ඒ අනාගතේ ලස්සන රූප ශබ්ද ගන්ධ රස ටොට්ටක් බාරමුණු උඹලට ආස්වාදෙ විඳ හැකි. උඹලා මේ මරණයට බය වෙන්න එපා. උඹලා මැරෙන්නේ නැහැ. ඒක ඇත්ත මැරෙන්නේ නැහැ. එතකොට මරණීය ස්වභාවය කොට තියෙනවා කියලා බුදුදහම මෙහෙන් හරස් කරනවා. මෙහෙන් මායя මෙහෙන් හරස් කරනවා. මේ වකවානුව තුල අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා එක. මේ පින්වතුන් ඔක්කොටම අපේ සාත්‍රයක් ඇහුවොත් අපි කියනවා මේක. මෙන්න මේ ඔක්කොටම පැවිදි ඇත්තන්ට සුදු වස්ත්‍ර ඇත්තන් හෝ මේ කියන මටද මේ කියන අපි ඔක්කොටම මේ හතරට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. ඒක නම් මම අනිවාර්යයෙන්ම මේ කෙටුම්පත් කියලා අනිවාර්යයෙන්ම නිශ්චිතව කියනවා. අනිවාර්යයෙන්ම නුඹලාට ලෙඩ වෙනවා. අනිවාර්යයෙන්ම නුඹලා මරණයට දක්වන්න සිද්ධ වෙනවා. මැරෙන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම වයෝවෘද්ධ වෙනවා.
අනිවාර්යයෙන්ම මේ ක්‍රියාව මේ පුහුණු කරේ නැත්නම් මෞකුසලාභියෝ වෙනවා. මෞකුසලාභියෝ වෙනවා. මිහි ජාති ගබ්බසෙයම් පුනරේ කවදාකවත් ජාතක වෙන්නේ මෞකුසේක. කවුද මේ? කවුද මේ? කවදාකවත් මෞකුසේක ජාතක වෙන්නේ නැහැ කිය කවුද මේ? රාතන් වහන්සේ. මිහි ජාති ගබ්බසෙයම් පුනරේති. එතකොට අපි මේ ක්‍රියාව කරේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ජාතක වෙනවා මෞකුසේකට. මෞකුසේ ස්වභාවය පිමුති තාම දුක්ඛිතයි. භයානකයි. ඒ මෞකුසේ අපි දන්නේ නැහැ මොන මෞකුසයක් අපිට ලැබෙයිද කියලා. හරි අපි මෞකුසේ මනුෂ්‍ය මෞකුසේකට ප්‍රිය වුණා නැවත මිනිස්සෙක් වෙන්න කියලා. අපි මෝඩකමට හිතනවා. මෞකුසේ මිනිස්යාගේ මෞකුසේ සුවඳින් ඇති වෙච්ච දෙයක් නෙවෙයි. ගන්ධ ස්වභාවයෙන්ම ඇති වෙච්ච දෙයක්. ඒක බඩවැල් වලින්, අසුචි වලින්, මූත්‍රා වලින් හෙවිච්ච දෙයක්. එහෙනම් අපි මනුෂ්‍ය මෞකුසයක් පිළිසඳ ගන්නට කැමති නම් අපේ ගතිය මෙන්න මේකයි. හැබැයි අපිට දන්නේ නැහැ මනුෂ්‍ය මෞකුසයකටම අපි වැටෙයිද කියලා. බල්ලෙක්ගේ මෞකුසයකට, බැල්ලියක්ගේ මෞකුසයකට, සුනක ආත්මයක මෞකුසයකට වැටුණොත් ඒත් මේම සමානවමයි ඒක. ඒක ඇති වෙනසක් නැහැ. මනුෂ්‍ය මෞකුසේ මේ සුනකාත්මේ මෞකුසේ අතර වෙනසක් නැහැ. මේ විදිහම ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකෙත් බඩවැල් තියෙනවා. ඒකෙත් තියෙනවා අසුචි මල මූත්‍රා වගේ දේවල් පිරිච්ච දේවල්. පිටසෙම දේවල් තියෙනවා ඒකෙත්. ඒකේ තමයි හටගෙන තියෙන්නේ. එතකොට මේ සත්‍ය මෞකුසීට කැමති නම්, ඉපදීමට කැමති නම් කොහේ හරි මෙන්න මේ ආකාරව තමයි අපිට හට ගන්න වෙන්නේ. එතකොට අපිට අනාගතේ අපි ඔක්කොටම ලැබිලා තියෙන දායාදී තමයි මෙන්න මේ ජාතියයි, ජරාවයි, ව්‍යාධියයි, මරණයයි. අනේ අපේ අනාගතේ මොකද්ද? අපි සියලු දෙනාගේම අනාගතේ ජාතියයි, ජරාවයි, ව්‍යාධියයි, මරණයයි. පැත්තකට වෙලා කල්පනා කරන්න බුරුදු කිවි කියලා. මේක මගේ දෙයක් නෙවෙයි. මේක බුදුන් වහන්සේගේ හඬ මේ. එතකොට මෙච්චර භයානක සසරේ මේ භයානකත්වයක්ම නොකියනම කාල පරිච්ඡේදයක් මේ. භික්ෂුන් වහන්සේලාද, භික්ෂුණීන්ද, උපාසක ඔක්කොම අඳුරේ අත ගන්නවා. නිවන හොයන්නේ අවශ්‍යතාවයක් නැහැ. කාමක ලෝකෙම ඇතුල් වෙලා. ඇයි මහානගමට ගියේ? දන්නේ නැහැ. මොකද්ද මේකේ මේ උත්තම චීවර පෙරවගෙන මොකද්ද කළේ යුත්තේ? පන්සල් හදන්නද? දායකෝ වැඩි කරන්නද? පංචකෝලම් දෙන්නද? ඒකටද අපි පැවිද්දට ගියේ. දන්නේ නැහැ. මොකද්ද ඔබ කළේ යුත්තේ? තේරෙන්නේ නැහැ. උපාසකයෙක්ගෙන් නමුත් කණ්ඩායමක් හදාන පිරිච්චියයි. නැත්තම් ඒ පිරිස සජ්ජායනය කරයි. ඒකල අනුන්ගේ වැඳුම් පිදුම් ගනී. එතකොට මේ සංසාරේ තියෙන භයානකත්වය කවුරු කියලා දීලා තියෙනවද? නෑ, අන්නේ තේරෙන්නේ නෑ. දන්නේ නෑ. මුළු ලෝකෙම කාමාචර ලෝකෙන් ව්‍යාධියෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දුම්නසෙන් පිච්චෙනවා. හැම සත්වෙටම එක තප්පරයක් මොහොතක් ගානෙම හට ගන්නවා. ඒ තප්පරයක් ගානෙම සත්වෝ මිය ඇදෙනවා. මනුෂ්‍ය සත්වෝ, අනිත් සත්වෝ හැමෝම ශෝක වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. එක්කෙනෙක් ශෝක වෙලා අතාරිනකොට තව එක්කෙනෙක් ශෝක වෙනවා. මේ වගේ වැලක් මේකේ තියෙන්නේ. හැම මොහොතක් පාසාම ශෝකේ ඇති වෙන දෙයක්. ඉපදීම ඇති වෙන දෙයක්. මරණය ඇති වෙන දෙයක්. ඒ වගේම තැති ගැහිම, බය, කම්පනය මේ හැම දෙයක්ම ඇති වෙන දෙයක්.
ප්‍රියංගෙන් වෙන් වෙනකොට හැම ගේකම අඬනවා. ඒක පින්වතුන් තේරෙන්නේ නැහැ. මොකද අපි ගෙදර අඬන්නේ නැහැනේ. එහා ගෙදර විතර යන්නන්නේ. නෑ. එහා ගෙදර අඬලා ඉවරනකොට අපි ගෙදර ආය අඬනවා. අපි ගෙදර ඉවරනකොට ඊළඟ ගෙදර අඬනවා. ඒ වගේ මේ ලෝකේම මේකෙන් ඇවිලෙනවා. අපිටද වෙන්නේ මේ ලෝකේ කවදාකවත් මේ වැඩේ කරේ නැත්තම් මෝඩකමෙන් මෝහයෙන් අන්ධකාරයෙන් මේ ලෝකේ අතාරින්න. අපි ගෙන ආපු ආයු සංස්කාර තියෙන අපේ මුතුනි. ගෙන ආපු කාල පරිච්ඡේදය තියෙනවා. හිතන්න එපා අපි අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා. මට මම අහගෙන ඉඳලා මට පුදුම හිතුණා බින්වතෙක් කියනවා අනේ මෙච්චර ලෙඩ වෙනවා. මේ අතෝ මේ ලෙඩ වෙනවා. මේ තමාට ලෙඩ වෙනවා කියලා තමාට තේරෙන්නේ නැහැ. අඳුරක්. තමා අනාගතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ඉන්නවා. හොඳට මතක තියාගන්න. අපි ගෙන ආපු කාලේ ඉවර නම් මිහි පිට අතහැරිය යුතුයි. ඒක කොයි මොහොතද කොයි වෙලාවද දන්නේ නැහැ. ඒක හේතුඵලයි. ඉපදෙනකොටම සත්‍යෝ මෙයා දෙනවා මව කුසෙම. ප්‍රසූත කරලා දවස් 7කින් 8කින් මෙයා දෙන සත්‍යෝ ඉන්නවා. මනුෂ්‍ය සතා සමග. ඒ වගේම දවස් 14 15 මාසෙ වෙනකොට මේ ලෝකෙ නික්මෙන මනුෂ්‍ය සත්‍යෝ ඉන්නවා. එතනින් එහාට මාස 3 4 ජීවත් වෙලා අනේ මෙයා දෙන සත්‍යයන් ඉන්නවා. මාස 7 අවුරුදු 2 3 ජීවත් වෙලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මේකෙන් චුත වෙන මිනිස්සුම ඉන්නවා. අවුරුදු 7 8 10 වෙලා මේ සංස්කාරي වෙලා චුත වෙන මිනිස්සුම ඉන්නවා. අවුරුදු 20 25 වෙනකොට මේ සංස්කාරي වරයි මේ පිටින් නික්මෙන මිනිස්සුම ඉන්නවා. එතනින් එහාට අවුරුදු 30 35 වෙනකොට ඒ මැදි විය තරුණ විය වෙන චුත වෙන මිනිස්සුම ඉන්නවා. එතනින් එහාට අවුරුදු 40 50 වෙනකොට සංස්කාරي වරයි මේ මිහි පිටින් චුත වෙන මිනිස්සුම ඉන්නවා. 60යි 70වත් ආයු සංස්කාර ටිකක් වැඩියෙන් ගෙවලා චුත වෙන මිනිස්සුමත් ඉන්නවා. වය වෘද්ධ වෙලා මිනිස්සුමත් ඉන්නවා. මේ මිනිස්සුන්ගෙන් අනිත්‍ය දකින්නේ නැති මිනිස්සුම වැඩි. රාගයෙන් මත් වෙලා ආසාවන්ගෙන් ඇතුල් වෙලා ලෝකේ මගේ කියලා, ගේ මගේ කියලා, මහ පොළොව මගේ කියලා, මුතු මදින් මගේ කියලා, කයත් මගේ කියලා හිතන මිනිස්සුම වැඩි. මේකට අපි ගත යුතු පියවර මොකක්ද පින්වතුනි? බුදුන් වහන්සේ ලෝකෙට හෙළිදරව් කරනවා මෙන්න මෙහෙම දෙයක්. සතර අතිශයින් භයානකයි. මේ භයානක සංසාරෙ මෙතන කල් අපි සැරිසරුවා. නුඹුදු මම නොයෙකුත් ආත්මවල සැරිසරුවා. මේ නොදැනීම නිසා බුද්ධත්වයෙන් පසුව ලෝකයට අපි වෙනුවෙන් අනුකම්පාවෙන් මේ උත්තරීතර ශක්තියින් සීලමය ගුණයක්, සමාධිමය ගුණයක්, ප්‍රඥාවේ ගුණයක් ලෝකෙට හෙළිදරව් කරා. මේ මායාවෙන් ගැලවියව කිව්වා. මේ මමත්වයෙන් අතහරින්න කිව්වා. මම මාගේ කියන නිසා නුඹලා නැවත නැවත ලෝකෙ ඉපදෙනවා. හට ගන්නවා. නැවත මැරෙනවා. නැවත හට ගන්නවා. නුඹලාට කාගේවත් සෞසරයක් නැහැ. ඔබලාට කාගේවත් ආලෝකයක් නැහැ. නුඹලාට කාගේවත් ආලෝකයක් නැහැ. නුඹලාට කාගේවත් සෞසරයක් නැහැ. තනියම ලෝකෙට ඉපදුනේ. ලෝකෙ මිය දෙන්න වෙන්නේ තනියම. මෙන්න ලෝකේ ඇත්ත. මෝහයෙන් අන්ධකාරයෙන් අපි සියලු දෙනාම අඳුරේ මැණික් හොයනවා. අපේ ගති අනාගතයේදී ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණයයි.
මෙන්න මේ පොඩි වකවානුව තුලේදී මේ උත්තරීතර උතුම් වූ සත්‍ය වූ උතුම් ධර්මතාවයේ ගවේෂණය නොකරවුවොත් අපිට තනියම අපේ විපාක විඳින්න වෙනවා. අපි කරන කාය කම්ම, අපි කරන වාක් කම්ම, අපි කරන මනෝ කම්ම අපි හරහා කරත්ත රෝධයක් වගේ පරිසම් දෙනවා. මගෙන් අහනවා පින්වත් දරුවෙක් මගෙන් ඇවිල්ලා අහනවා මේ ශාසනයට ඇතුළු වුණාන් පස්සේ එයාට එන කර්ම ඔක්කොම පරිසම් දෙනවද ඉවර වෙන්න කියලා. කොට බුද්ධ හඬෙන් ප්‍රකාශ වෙනවා බුදුහාඳුරන් කිව්ව උත්තරීතර හඬෙන් කිව්වදී කියනවා මේ ශාසනයේ භික්ෂුවක් ඇතුළු වුණාන් පස්සේ සීලමය ගුණය පරිපූර්ණ වෙනකොට සමාධිය හිතේ ප්‍රබලත්වයේ නැගිටිනකොට සීල සංස්කාර ධර්මයන් අනිච්චෙන් අනිමිත්තෙන් දකිනකොට මෙයාගේ කයට එන කර්ම බොහෝ ලෝකයක් තියෙන කර්ම මෙතනින් හමාර වෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ ඉදිරිපිට ප්‍රකාශනය කරනවා. ස්වාමීනි ආකට යන ගහනවා රක්කානිත් මැගයකට වදිනවා. බිත්තරයක් උණු බිත්තරයක් ඇඟට විසික් කරා නම් ඒකත් මගේ ඇඟට වදිනවා. ළමෙක් ගහකට ගලක් ගැහුවොත් ඒකත් මගේ ඇඟට එනවා. ස්වාමීනි මොකද්ද මේකට හේතුව? එතකොට බුදුන් වහන්සේ ප්‍රකාශනය කරනවා ලෝකයක් විඳින්න තිබ්බ කර්ම ඔබේ හමාරයි. අරහත් දජේ නිසා ඔබට දැන් ලැබෙන්නේ මෙන්න මේ ඇඟිලි තුඩක් විතර දූවිල්ලක් විතර පොඩි දෙයක්. ඉවසලා අතාරින්න කියනවා. ඉතින් පින්වතුනි අපි හරහා මේ සීලය නැති වෙච්චාම අපි හරහා ප්‍රබල කර්ම පරිසම් දෙනවා. සමාධිය නැති වුණොත් අපිට ප්‍රබල කර්ම පරිසම් දෙනවා. මොකද එතාක් කල් අපේ සසරේ ඉපදෙන තාක් කල් අපි මිනිස්සු මැරුවා, සත්‍යෝ මැරුවා, ගාගත්තා, කොටාගත්තා, දිනන්ත උත්සාහ කරා, බොරු කීවා, හිස් වචන ප්‍රකාශනය කරා, එකට එක විරුද්ධව පරුස වචන ප්‍රකාශනය කරා, ජරාවේ කිලිටි හැසිරුණා. ඒ වගේම සොරකම් කරා, මම් පැහැරුවා, යුද්ධ කරා, මරාගත්තා, කුටාගත්තා. කල්ප ගානම් මේ පුරුද්ද අපි කරා. බුදුන්ගේ ධර්මයවත් අපි ඇහුවේ නැහැ. මේ ලෝකේ දුක ගැනවත් හිතුවේ නැහැ. අදත් මනුෂ්‍ය ලෝකෙට අපි සියලු දෙනාම පැමිණිලා ඉන්නවා. මේ ධර්මයේ කියන අවස්ථාවත් මේ තියෙනවා. එදත් ඔවා ගණන් ගන්න නැතුව අතහැරලා ගියොත් අන්තිම චුතසිතේදී ඒකේ විපාක සිද්ධ වෙනවා. කර්ම වෙනවා අනිවාර්යයෙන්ම. අපි කරන කාය කම්ම, අපි කරන වාක් කම්ම, අපි කරන මනෝ කම්ම ద్వාරයන් තුනෙන් මෙන්න මේ ආකාරයෙන් අපිට ප්‍රතිසම් දෙනවා. එතකොට මොකද්ද අපි මේකට කළ යුත්තේ? බුදුදහමේ තියෙන පෙන්නනවා මාර්ගඵල හතරක්. එකක් සෝතාපන්නය, දෙක සකෘදාගාමී, තුන අනාගාමී, හතර අරිහත් ඵලය. මෙන්න ලෝකෙට බුදුරු පහළ වෙලා හිලිදරව් කරන සත්‍යයෙන් අත්මිදෙන්න පුළුවන් ශක්තියන් හතරක් කියනවා. මෙන්න මේ මෙතෙන් අවතීර්ණ වන සෝතේට පන්නෝ ආත්ම හතක් තුලදී නිර්වාණය සාක්ෂාත් කර ගන්නවා. මේකෙන් අත්මිදෙනවා, තේරෙනවා. සකෘදාගාමී ඵලය සාක්ෂාත් කරගත්තොත් එක කාමාචර ලෝකයකට, එක මෞ කුසයකට කාමාචරයකට වැටෙනවා.
අරක ආත්ම හතක් මේ පිටට පැමිණලා ෂේ කර ගන්නවා. සකු르දාගාමි ඵලයටපත් වුණොත් ඒක කාමාචර ලෝකයකට පත් වෙනවා. ඒකල නැවත නූපදනාතේ නිරුද්ධ කර ගන්නවා. අනාගාමි ඵලයටපත් වුණොත් ආයි මේ පිටට එන්නේ නැහැ. මේ කාමාචර ලෝකේ උපාදයක් ලැබෙන්නේ නැහැ. සුද්ධාවාස උපාද ලැබෙනවා. එතනින් තමතුනේ මේක හිත නිරුද්ධ කර ගන්නවා. පින්වතුනි ඇයි අපිට බැරි? එදා මෙදා සත්‍යයගේ වෙනස මේකයි. එදා සත්‍යය ඉපදුනේ නිර්වාණයට බුදුන් වහන්සේ ආශිත. මේ කාමාචර ලෝකෙට නෙවෙයි. මේක ආස්වාදේ විඳින්න නෙවෙයි. මෙදා සත්‍යය ඉපදෙන්නේ මේ කාමාචර ලෝකේ දියුණුව හොයාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, යාහන වාහන පාවිච්චි කරලා, කාලා, දරු පැටව එකතු කරලා, මේවා ඔක්කොම මගේ කියලා, ලෝකෙත් මගේ කියලා අතාරණ සත්‍යෝම මිහි පිට අද වැඩි. එතකොට මේ ශාසනයේ තියෙනවා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් කියලා හතර ගොල්ලක්. එදා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමුඛත්වය වුණා මේ නිර්වාණයට උපදෙස් දුන්නා ප්‍රමුඛත්වයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේලා දෙන්නා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම. ඒ අතරින් අනිත් මහරහතන් වහන්සේලා උපදෙස් දීගෙන සත්‍යය කොට දැම්මා. උපාසකයන්ගෙන් චිත්ත කියන අනාගාමී උපාසකයා, හස්තාන කියන අනාගාමී උපාසකයා උපදෙස් දුන්නා දිගටම මේ සංසාරයෙන් එතර වෙන්න සත්‍යයන්ට. එතකොට බුදුන් වහන්සේගේ උපාසිකාවන්ගෙන්, භික්ෂුණීන්ගෙන් කේමයි උප්පලවන්නයි තියෙන මහරහත් තෙරණියන් දෙන්න උපදෙස් දුන්නා මේ සීල සමාධි ප්‍රඥාවෙන් මේලකින් ඈතර වෙන්න. ඒ අතරින් තවත් විවිධ අනාගාමී වරහත් උත්තමයන් වහන්සේලා පාර පෙන්වනවා. ඒ වගේම උජුත්තරයි කේමා කියන මාතාවෝ දෙන්න, උපාසික මාතාවෝ දෙන්න ලෝකයට පින්කිතක් වුණා. එතකොට මේ ශාසනයේ ඕනම එක්කෙනෙකුට මේ සීල සමාධි ප්‍රඥාව අවදි කරන්න විවෘතයි. භික්ෂුන් වහන්සේලා, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් මේ සිව්වන පිරිසටම මේ සතරෙන් ඈතර වෙන්න කඩුළු විවෘතයි. ඒ විවෘතය සඳහාමයි අපේ බුදුන් වහන්සේ ලෝකෙට උපාදෝනේ, බුදුනේ. අපි වගේ අන්ධකාරයෙන් අතගාපු සත්‍යයන්ට ආලෝකය පෙන්වන්නට. එතකොට මෙච්චර භයානක සසරක් මිහි පිට තියෙද්දී අපි මේ මාර්ගයටම නිගා කර කාමයන් පරිහරණය කරොත් අපිට වෙන්නේ භයානක තැන් වලට වැටිලා නැවත ඉපදිවි යන්න. එසේනම් පින්වතුනි ගත යුතු එකම පියවරයි ඒකායන මග්ග, එකම මාර්ගයයි. මේ අන්ධකාරයෙන් ඈතර වෙන්න ලෝකයට ආලෝකය පෙන්වෙන එකම මාර්ගයයි. ඒකායන මග්ග සතර සතිපට්ඨාන. මහණෙනි මේ නිර්වාණය සඳහා, මේ ආලෝකය සඳහා, අන්ධකාරයෙන් ආලෝකය සඳහා එකම මාර්ගය නම්, වැඩි යුතු එකම මාර්ගය නම් ඒකායන මග්ග සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානයමයි. එතකොට අපි මේ මාර්ගඵල අවබෝධය සඳහා, මේ මහා දුක් ජාලාවෙන් අත් මිදීම සඳහා
මේ කායික වේදනා මේ මානසික වේදනා සියලු දීන් අත්‍යමේ සඳහන්. ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණයයි ශෝකයයි පරිදේවයයි දුකයි දුම්නසයි මේ සියලු ජාලා ගොඩකින් අත්විඳීම සඳහා අපේ බුදුන් වහන්සේ හෙළිදරව් කරේ මේ උතුම් මාර්ගයේ පෙන්වුවේ මේ සතර සතිපට්ඨානයමයි. එදා කුරු රට කියන ගමේ නිගමේ මේ ප්‍රාන්ත පැත්තේ මේ සතර සතිපට්ඨානය බුදුන් වහන්සේ හෙළිදරව් කරේ විවෘත කරේ. ඒ විවෘත කරන් පස්සේ එදා සිටේ ගම් ඒ නිගම් වාසී කියන්න බැරි ප්‍රමාණයක් මාර්ගඵලලාභින් අරහත් දජි උත්සව. ඒත් ඔක්කොම පැවිද්දු නෙමෙයි පින්වතුනි. යම් කෙනෙක්ගේ කතිකාවකින් ඇහුවොත් ඔබ කුමන භාවනාවක් වඩනවාද කියලා. ඒ ඇත්තුන්ගේ එක එක අවස්ථා මාර්ගඵල යෙදෙන භාවනා ප්‍රකාශනය කරනවා. යම් කෙනෙක් කිව්වොත් මම සතර සතිපට්ඨානෙ වඩන්න වෙලාවක් නැහැ. මට මේකට එච්චර වැඩ බහුලයි කියලා යම් කෙනෙක් ප්‍රකාශනය කරොත් කියනවා කාන්තාවන් නම් තිගේ ආත්මයට ශාප වේවා. වැඩක් නැහැ තිගේ ආත්මෙන්. කිසිම දෙයක් මිනිස්සු ලෝකෙට ඇවිල්ලා කරගත්ත දෙයක් ඇත්තේ නෑ කියලා. එක භික්ෂුවක් කියනවා මොකටද මේ මිනිස්සු උනේ? ඇයි උඹලා මිනිස්සු උනේ? ඇයි උඹලට මේ මිනිස්සු ලෝකෙ ලැබුණේ? මෝඩකමෙන් කාම පරිහරණය කරන්නද? මිනිස්සයා කියන්නේ උත්තරීතර මනසක් තියෙන දෙයක්. යම් දෙයක් කල්පනා කරන්න පුළුවන් දෙයක්. හැම සත්වයම කාමාචර ලෝකේ විඳිනවා. මිනිස්යන්ට පුළුවන් මේ අභිභවාදයක් තේරුම් කරගන්න. අපි මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා මේක තේරුම් කරගත්තේ නැත්නම් පින්වතුනි අපිට බොහෝ කාලයක් දුක් විපාක විඳින්න සිද්ධ වෙනව නැවතත් මම කියනවා. ගත යුතු පියවර නම් මේ මාර්ගඵල අවබෝධය සඳහා වැඩි යුත්තේ සතර සතිපට්ඨානයයි. අත්තිවාරම සීලයයි. අත්තිවාරම සීලයයි. හිස් වචන කර්ම වෙනවා. පරුස වචන කර්ම වෙනවා. බොරුව කර්ම විපාක සිද්ධ වෙනවා. කේලම් කර්ම වෙනවා. කාටද මේ කර්මපතේට ඇතුල් වෙන්නේ? තමාටමයි. මේවා කරොත් මේ විපාක විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් මේවාගෙන් බැහැරවීම වාක් සුචරිතයයි. කාය කම්ම වෙනවා. සතෙක් පරපණ නැසුවොත් අනිවාර්යයෙන්ම තමාමුත් ඒ විදිහටම මරණය සිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් බැහැරවීම කාය සුචරිතයයි. වර්ධා හසුරුව කිලිට සිද්ධ වෙනවා. ඒකෙන් කම්ම සිද්ධ වෙනවා. ඒකේ විපාක Taman තමයි විඳින්න වෙන්නේ. එහෙනම් ඒ කාය දුෂ්චරිතයෙන් බැහැරවීම කාය සුචරිතයයි. එතනින් එහාට සොරකම් කරොත් අනිවාර්යයෙන්ම තමහාරයක මිහි පිටත් ප්‍රතිසන්දෙනවා, පරලොවත් ප්‍රතිසන්දෙනවා. එහෙනම් ඒ කාය දුෂ්චරිතයෙන් බැහැරවීම කාය සුචරිතයයි. උගතෝ නූගතෝ හැමෝටම උගත් නූගත් කියන්නේ මෙතනින් ඇතුල් වෙන ඇත්තෝ උගත්තු. මේවා කරන ඇත්තෝම නූගත්තු. එතකොට අන්න
පරපණ, සොරකම, වරදවා හැසිරීම, රහමෙර අනිවාර්යයෙන්ම කර්ම සිද්ධ වෙනවා. මෝඩයෝ වගේ පීලා ඔහේ කියව ඔහේ දේවල් මේවා කර ඔහේ ලෝකයට හැදෙන්න කෑ ගගා විනෝද වෙවි ඊළඟ දවස පහුවදාම බලන්න එයාගේ ගතිය. එතනම යා ඉවරයි. උදේට නැගිටින්නවත් බෑ. මෙන්න මේ විදිහට සීලය රක්ෂණය කරගන්න. මේක වස්ත්‍රයකවත් අනුමෝදන් කරගන්නවත් දෙන්නේ තමාගේ පැවැත්මටම දිගටම මුළු ජීවිතේම මේක අඛණ්ඩව ගෙන යන්න. ඊළඟට තමන්ගේ ඉදurang පහම අසංවරයි. මේක අපි අහලා තියෙනවා. මේක අපි දන්නවා. සමහර විටනවා ඇති. දන්නවට යාම දන්නේ නැහැ මේක සංවරද නැද්ද කියන එක. ඇහැ අසංවරමයි. දැක්කොත් එහාට යාට ඒ දැක්ක දේ නිමිති කරගෙන විවිධ සිතුවිලි නම් ප්‍රකාශනය කරනවා. කනත් අසංවරමයි. බැන්නොත් ඒකට ප්‍රතික්‍රියා නොකරත් මනෝද්වාරයේ කර්ම සිද්ධ කරනවා. මරනවා, කොටනවා, ගහනවා, ඔක නැති කරනවා. අර බැනුමට මේ තමාගේ මනෝද්වාරය ක්‍රියාත්මක කරන මේ ආකාරයෙන්. ඊට පස්සේ ඒක අභිභාවකින් වාක්කම කරනවා. ඊට පස්සේ ඒක ප්‍රතිකර්ම කරනවා එකට ප්‍රතිවිරුද්ධව. එතනින් අභිභාවකින් ඒක ඊට පස්සේ ආ ඝාතන වලට ලක් වෙනවා, කායකම කරනවා. එහෙනම් කනත් තමාගේ අසංවරය සංවර කරගන්න. හැම දෙයක්ම ඇති වෙලා බින්දනවා කියලා ඉවසීමෙන් පහ කරන්න. බත් කාලා ඇති කඳු ගානක්. එක එක ආහාර කාලා ඇති කඳු ගානක්. සිහියෙන් නම් ආහාර ආරම්භ නැහැ. බුදුන් වහන්සේ ප්‍රකාශනය කරන අවුරුදු කෝටියක් මේ අවුරුදු කෝටියක් මේ නිත්‍යයෙන් ජීවත් වෙනවට වැඩිය එක තප්පරයක් අනිච්චයෙන් ජීවත් වෙනවා නම් මේ තප්පරය උතුම් කියලා. එතකොට මේ අපේ ජීවිතේම අපි ආහාර ගත්තේ නිත්‍යයෙන් ආස්වාදෙ විඳින්න. කනකොටත් ආසාවෙන් කෑවා. ඒක බඩ පිරලා කයෙන් අහකට යනකොටත් ආසාවෙන් ඒක සාහනය සෙව්වා. මේක අහකට යන්න. ආයෙත් දාගන්න ආසාවයි. මේ විදිහට අනාබෝධයෙන්ම මේව පරිහරණය කරේ. තේරුනේ නෑ මේක මොහොතකින්ම වමනේ වෙනවා. ඊළඟ මොහොතේ මේක අසුචි බවට පත් වෙලා කයින් මේවා වෙනවා කියලා දැනගත්තේ නැතුව මහා වටිනාකමක් දීලා මේක ආස්වාදෙ වින්දා. එතකොට මෙන්න මේ විදිහට දිව්‍ය සංවර කරගන්න ආහාර ප්‍රතිවේක්ෂාවෙන්. නාසය මෙහෙම සංවර කරන්න. අද දවස මුළුල්ලේම හැමෝම නිශ්ශබ්ද වෙලා මෙන්න මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන සීලය රක්ෂණය කරගෙන බුදුන් වහන්සේ ගෞරවයෙන් සද්ධාවෙන් නමස්කාර කරලා එතනින් එහාට අපි කළ යුත්තේ මොකද්ද? මේක ගවේෂණය කරලා දකින්න ඕන කියලා අත්තු හරියට උපදෙස් ගන්න. හිත සමාධි කරන්න. අපිට ලැබිච්චි අපි මරණයෙන් පස්සේ අපිට ලැබෙන එක දෙයක් තියෙනවා. මොනවද අපිට මරණයෙන් පස්සේ ලැබෙන දේ? අපි එකතු කරේ මොනවද මරණයෙන් පස්සේ? අපි එකතු කරලා තිනා කොට ලක්ෂ කෝටි සංඛ්‍යාත ගානක් අපි එකතු කරලා තියෙනවා. අපි නිකන් හිටියේ නෑ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා. එවැනි දේ කියන්න යන්න එපා. ඇත්ත වශයෙන්ම හැම මිනිස්සෙම එකතු කරා. ලක්ෂ කෝටි සංඛ්‍යාත ගානක් හිතේ එකතු කරා. මොනවද? මැරෙන්නේ නැහැ කවදාකවත්. සිතුවිලි. මතකේ ඔක්කොම සිතුවිලි ගොඩක්. ගෙවිච්ච දේ. අනාගතේ ඔක්කොම අභ්‍යන්තරයේ තියෙන මායාකාරී සිතුවිලි ගොඩක්. මේ මොහොතේ මැරුණොත් අපිට තියෙන්නේ මෙච්චරයි. ආසාවෙන් ආදරෙන්
පරියන්නය කරපු කුණු කය අතහැරලා යන්න වෙනවා. රූපං ජීරති මච්ඡානං. රූපේ දිරා යනවා. වයසට යනවා. වයෝවෘද්ධ වෙනවා. මහලු භාවයටපත් වෙනවා. රූපං ජීරති මච්ඡානං. නාම ගොච්ඡන් නචීරති. මනස නම් මැරෙන්නේ. මේ සත්‍ය හැමදාම මනස නිසා නැවත නැවත සිතුවිලි නිසා ඉපදෙනවා. එතකොට අපි පුරුදු කරගත යුතුයි හිත. හිත පිළිබඳ ගවේෂණය කිය යුතුයි. හිත දමනය කළ යුතුයි. හිත පිරිසුදු කළ යුතුයි. මේ බුදුවරුන්ගේ වචනය. ඇයි අපි මේක කරන්නේ නැත්තේ? අපි මේ හිත ගැන හිතන්නේවත් නැහැ. අවශ්‍ය නැහැ. මරෙන්ඩ ළඟ වෙච්චාම සිල් ටිකක් ගත්තොත් බණ ටිකක් ඇහුවොත් ඇති කියලා හිතෙනවා. බෝධියකට ගිහිල්ලා පූජා කරුවොත් ඇති කියලා හිතනවා. කොයි හරි තැනකින් කමන්නේ ගල් පර්වතයකින් හරි කමන්නේ සෞසරණ හොයන ආලෝකය හොයන්න බලනවා. තමාගේ පින්වතුනි ආලෝකයේ තියෙන තමාගේ හිතේමයි. වෙන කොහෙන්වත් ආලෝකය හොයන්න එපා. තමාගේ හිත දමනය කරන්න. හිත පිරිසුදු කරන්න. හිත කියන්නේ අපිරිසුදු දෙයක්. පොඩ්ඩකට පැත්තකට වෙලා බලන්න මෙයා මොකද කරන්නේ කියලා. මෙයා කොයි වෙලාවෙත් එක එක බොරු දොඩවනවා. මනස්ගත කියවනවා ඇතුලේ. ඒ ඇතුලේ කියවන මනස්ගත කවුරු හරි මානසික හතුරෙක් මතක් වුණොත් ඔක මරන්න ඕනේ. ඔක කොටන්න ඕනේ. ඔක විනාශ කරන්න ඕනේ. උන්න අභ්‍යන්තරේ වැඩි. කොයි හරි නැතුව රාගය උපදවන තව රූප සංඥාවකවත් මේ දේ හිතන්න ඕනේ. මේක හිතන්න ඕනේ. එයා ගැන හිතා ඉන්න ඕනේ. මෙන්න මේ බොරුම කරනවා මෙයා. නැත්තම් අනාගතයක මම මෙහෙම වෙනවා මෙහෙම වෙනවා ආසේ ගයක් හදනවා. ඊටත් උඩින් ගයක් හදන්න ඕනේ. මේ ඇත්තට වැඩියෙන් උඩින් ලොකු ගයක් හදන්න ඕනේ. පුළුවන් නම් ඉගලෙන්න පුළුවන් නම් ඊලෙන්නත් හිතනවා. මෙච්චර මායාකාරී බොරු කියන එක තමයි තමාගේ හිත. ඒ හිතුවිලිම මායාවකින් මෙවි එක එක කතාන්තර ගොතනවා. වෙච්ච දේවල් මතක කරන්නේ මම මෙහෙම කරා මම ඒ කාලේ මෙහෙම කරානේ මේවා. අතීතයේ රූපේ නිට්ටියම හිතනවා. අතීත වේදනාවත් නිට්ටිය භුක්ති විඳිනවා. අතීත සංඥාවත් නිට්ටියෙන් ග්‍රහණය කරනවා. අතීත සිතුවිලි සංස්කාරෝත් හිතනවා. අතීත විඥානේ නිට්ටයයි කියලා හිතනවා. මෝඩයා මම්මුලා වෙනවා. අනාගතෙත් මේ උපාදාන ස්කන්ධ පහම එහෙම හිතනවා. මෙන්න මේ විදිහට අනාගත අතීත දෙක මෙනෙහි කරන මේ හිත මොනවගෙන්ද මේ හිත කිලිටි කරන්නේ? හිත පිරිසුදු දෙයක් පින්වතුනි. හිත අපිරිසුදු දෙයක් නෙවෙයි. හිත කිලිටි වෙන්නේ මේ සිතුවිලි වලින්. ඒ සිතුවිලි වලින් ගැප් වෙලා තියෙන්නේ වෛරකාර සිතුවිලි, ක්‍රෝධකාර සිතුවිලි, ඊර්ෂ්‍යා සිතුවිලි, මාන්න සිතුවිලි, නොයෙකුත් නිකා දොඩවන සිතුවිලි. එතනින් එහාට වෙච්ච දෙයක් ගැන මෙනෙහි කරන සිතුවිලි. මේ වගේ මායාකාරී චින්තාම වේගයක් සිත කියන්නේ. සිතුවිලි වලින් නිර්මාණය වෙන්න ගොඩක්. මේක দমনය කරේ නැත්නම් එකග කරේ නැත්නම් වර්තමානයේ පිරිසුදු කරේ නැත්නම් මේ සිත ශක්තියක් නැහැ. මේ සිත සෙලවෙන සුළුයි. හැඬෙන සුළුයි. ගැටෙන සුළුයි. තැති ගෑනෙන සුළුයි. බය වෙන සුළුයි. වේදනාව වෙන සුළුයි. කම්පණය වෙන සුළුයි. මේ සිත দমনය කළ යුතුයි කියලා බුදුරු එළිතරව් කරනවා. මොකෙන්ද මේ සිත দমনය කරන්නේ? මේ සිත පිරිසුදු කරන්නේ මොකෙන්ද? ආනාපානසති භාවනාවෙන්. අන්න හැමෝම වැඩි යුතු බෞද්ධයෝ වශයෙන් වැඩි යුතු ධර්මතාවයන් නම් හිත පිරිසුදු කරන ධර්මතාවයන් නම් ආනාපානසති භාවනාවමයි. මේ ආනාපානසති භාවනාව තවත් ප්‍රබල ස්ථාන 4කට ගෙනිය යුතුයි. එදා භික්ෂුන් වහන්සේලාත් මේක වැළුවා. එදා භික්ෂුණීන් මේක වැළුවා. එදා උපාසකයෝත් මේක වැළුවා.
මේක උපාසිකාවුත් මේක වැඩුවා. කාම භෝගීමුත් මේක වැඩුවා. අද භික්ෂුව වඩන්නෙත් නැහැ. භික්ෂුණීනුත් වඩන්නේ නැහැ. උපාසක උපාසිකාවත් ඔහේ මොන හරි කරනවා. ඉතින් මොන කතාවද කාම භෝගීන් ගැන? එතකොට අපි හිත දමනය කළ යුතුයි. මොකෙන්ද දමනය කළ යුත්තේ? ආනාපානසති භාවනාවෙන්. කය කරන එකම ක්‍රියාව තමයි ඉහළට පහළට යන හුස්ම. මේකට හිත යොමු කරන එක තමයි සතිය කියන්නේ. ආනාපාන සතිය කියන්නේ සිහිය. අන්න වර්තමානයේ හිත යොමු කරොත් අතීත අනාගත සිතුවිලි බැහැර වෙනවා. හිත වර්තමානයේ පුරුදු වෙනවා. මේක ප්‍රබල ස්ථාන 4කට ගෙන යන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. අන්න අංග 4න් පස්සේ නිවන වහන ධර්මතා 5ක් තියෙනවා. කාම ඡන්දය නිවන වහනවා. ලෝකෙට ආසා කරන, ලෝකෙට බැඳෙන, තමන්ගේ කයට ආසා කරන, තමන්ගේ හිතට බැඳෙන, ඉඳුරම් පහට බැඳෙන සත්‍යයට දකින්න බෑ. අන්න චතුර්ථ ධානයේදී මේ සිත ඒ කාම ඡන්දයෙන් හිත මිදෙන. හිත වෛර වෙන්නේ නැහැ. හිත දේශ වෙන්නේ නැහැ. හිත ක්‍රෝධය ඇති වෙන්නේ නැහැ. හිත ඊර්ෂ්‍යා ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවෙන් ඇවිලෙන්නේ නැහැ. වෛරයෙන් ඇවිලෙන්නේ නැහැ. ක්‍රෝධයෙන් ඇවිලෙන්නේ නැහැ. දේශයෙන් ඇවිලෙන්නේ නැහැ. අන්න ව්‍යාපාදේ යට වෙනවා. භාවනාවට කම්මැලිකම නැති වෙනවා. තීන මිද්දේ නැති වෙනවා. ඉඳකන් හිතෙනවා කොයි වෙලාවෙත්. අන්න සිත විසිරිලා නැහැ. උද්දච්චේ නැති වෙනවා. බුද්ධ ධම්ම සංඝ තුන්වන් කෙරෙහි සැක බැහැර වෙනවා. යථාර්ථයේ ගවේෂණය කරන්න ප්‍රභාෂර සිතක් අපිට හම්බ වෙනවා. මේ කාමුක ලෝකයේ තියෙන සිතට යට තියෙන අර්ථයේ ගවේෂණය කරන්න බෑ. ඒකයි හිත අපි দমনය කරන්න කියන්නේ. එතනින් එහාට තමා කවුද කියන එක ගවේෂණය කරන්න. කවුද තමා හිතානින්නේ? දැන් කවුද තමාලා? මං අම්මෙක්, මං අත්තම්මෙක්, මං අනේ පොඩි දරුවෙක්, අනේ මං මහල්ලෙක්, මම තරුණියෙක්, මම තරුණියක්. මෙවැනි මිත්‍යා අදහසක් තමා තුළ තියෙනවා. මේක කාලයට වෙනකොට වෙනස් වෙලා යයි. තරුණයාම හිතනවා දැන් මදිවියෙක් කියලා. මැදිවියා තව ටිකක් දුරට යනකොට මහල්ලෙක් කියලා හිතෙනවා. තරුණියක් නම් තරුණිය ගිහිලා දැන් අම්මෙක් වෙලා. දැන් දරු පැටව ටිකක් කරේ තියාගෙන යනවා. දැන් ටිකක් යනකොට ඕම් වෙන කාට හරි දීලා දැන් මැහැල්ලියක් වෙලා. අන්න තමා. ඒකල මේ මිනිස්සු ලෝකෙට ඇවිල්ලා නමක් ආරූඪ කරගන්නවා. ඒක ෆර්නෑන්ඩෝ නැත්තම් බණ්ඩා නැත්තම් මොකක් හරි නමක් ආරූඪයක් දා ගන්නවා. ඒක තමාගේ නමක් හැටියට ගන්නවා. කෝ හිටපු ෆර්නෑන්ඩෝලා බණ්ඩලා නෑලු. ඇයි මේ මායා රැළෙන්නේ? අන්න තමා කවුද කියන ගවේෂණික යෙදෙන්න බුදුන් වහන්සේ ප්‍රකාශනය කරනවා. කොහොමද යෙදෙන්නේ? හැමදා සත්‍යයකටම පොදු ධර්මතා දෙකක් තියෙනවා. මොකක්ද දෙකක්? හිත අනිත් එක කය. මේ මගේ බරු ගහලා ඇඟ ඔක්කොම එළියට දැම්මොත් තවත් එක්කෙනෙක් ඔක්කොම ඒවා එළියට දැම්මා මෙතන කලවම් කරොත් මෙයාගේ මේ බඩවැල කියලා මෙයා කියනවාද? ඔක්කොම කේ තියෙන්නේ එකම එක හා සමාන දෙයක්. ඒ කියන්නේ කය. එතනින් ඔක්කොටම තියෙන එක හා සමාන හිතක්. හිත දෙන විධානයට කය ක්‍රියා කරනවා. ඒකට කියන නාම රූප පරිච්ඡේද ඥානය කියලා. එතනින් එහාට ඉදurang පහට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ටොට්ටබ්බ අරමුණු තියෙනවා. මේ වගේ ඇහෙනකොටම හිත උපද්දනවා. ඒකට කියනවා නාම කියලා. ශබ්ද රූප වෙනවා. ආයත මායාව නිර්මාණය වෙන්නේ නැති. දැන් මේ පින්වතුන්ට ඇහෙන ඔය ලීනෙක් කෑ ගන්නවා. මේ පින්වතුන් හිතක් උපද්දනකොටම හිත නාම කියනවා.
ඒ ශබ්ද රූප ඒ ලේනා කියන්නේ ශබ්ද රූපයක්. මේ විදිහට ඉඳුරම් පහම මායාකාරී විදිහට නාම රූප ඇති කරනවා. ඒ හැම නාම රූපයක්ම හැම නාමයක්ම ඉපදෙන වහාම නැති වෙනවා කියලා දැකීම. හැම රූපයක්ම ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, කාය රූප, චක්කු රූප මේ වගේ රූප වහා උපදීමෙන් වහා නිරුද්ධ වෙනවා දැකීම නාම රූප පරිච්ඡේද ඥානය කියනවා. මේක දකින්න ඇත්තට උද්‍යප්පය වැඩෙනවා. ඇතිවීම නැතිවීම දකින්න පටන් ගන්නවා. හැම සංස්කාර ධර්මයකම ඉපදෙන වහාම බිඳිනවා කියලා දකිනවා. මෙන්න මේක ඥාන දර්ශනයක්. මේකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේක යමෙක් ගවේෂණය කළා දැක්කොත් පළවෙනි සක්කාය දිට්ඨියටත් මම මාගේ කියන එකටත් දෙවෙනි විචිකිච්ඡාවටත් බුද්ධ ධම්ම සංඝ සදාතිකයි. එදත් එහෙම නාම රූප ඇති වෙලා බිඳිලා ගියා. අදත් යමෙක් ගවේෂණයක් කරනකොට නාම රූපයන් ඇති වෙලා බිඳිලා යනවා. අනාගතේ නාම රූපයන් එහෙමයි යමෙක් අවබෝධයෙන් ගවේෂණය කරුම් මේ නාම රූපෝ හැමදේම උපදිමින් වහා නැති වෙනවා. මෙතන ඇති පුජ්‍යලෙක් නැහැ කියලා සනාත කරගෙන සක්කාය දිට්ඨියට පහර වද්ද ගන්නවා. විචිකිච්ඡාව සහ මුලින්ම බුද්ධ ධම්ම සංඝ තුරුවන් කරේ විචිකිච්ඡාවක් නැති වෙනවා. ඒක සදාහතිකම තමාගේ අභ්‍යන්තරේ ආත්ම හටත් තුලමම රැවුදෙනවා ඒ සද්ධාඉන්ද්‍රිය. ඒ වගේම නොයෙකුත් ඔය පූජා වට්ටි තියතිය අනේ දෙවියනි මට මේ සුගතිගාමියක් දෙන්න. අනේ දෙවියනි මට මේව කරන්න. කිය බෝධි ගාවට ගිහින් අරවා මෙවවා කිය මේ කාමාචර ලෝකේ ඉල්ලන දේවල් ඔක්කොම මිත්‍යාවෙන් බැහැර වෙලා සීලබ්බත පරාමාස කියන්නේ මිත්‍යා ආගම් වලින් බැහැර වෙලා තමාගේ ආලෝකයේ තියෙන තමා තුමයි කියන දර්ශනයෙන් දකින්න මේ සත්‍ය දකින්න පටන් ගන්නවා. මේක තමයි කියන්නේ සෝතාපන්න කියලා. කවුරු මොනවා කියවත් විශ්වාස කරන්නේ අභ්‍යන්තරයෙන් Tamanට තේරෙනවා. හැම සංස්කාර ධර්මයක්ම උපදලා බෙදෙනවා. මෙතනින් එහාට උපදේශ මාලා තුලින් මේ හිත නිරුද්ධ කළ යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. මේ අන්ධකාර සිත දුක මේ සිතේ තියෙන සිතුවිලි ගොඩක් විතරයි. මේවත් වහා ඉපදිලා මැරිලා යන දේවල්. කය ඇවිල්ලා ධාතු වලින් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වලින් සමන්විත දේවල්. මේකේ ඇති දේකුත් නෑ. මේ වගේ අට මස් මිදුළු අසුචි මල මූත්‍ර පිරිච්ච දෙයක් කියලා දකින්න මොන කයෙත් තියෙන්නේ. මෙන්න මේ සත්‍යය මේ අන්ධකාරයෙන් මේ කය හිත සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වෙනවා කියලා දකිනවා. ඉපදෙනවා මැරෙනවා කියලා දකිනවා. මේ දෙකේම කාය නිර්පේක්ෂතාවයත් වාක් නිර්පේක්ෂතාවයත් උතුම් නිර්වාණයයි කියලා දකිනවා. මං හිතන්නේ ඥානවත් ඇත්තොන්ට කන් ඇසෙත්වා නිදාගෙන හිටපු ඇත්තොන්ට මට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලොත් හිතන්න ඕනේ අපි මේ දේශනා හැම දෙයක්ම හොඳට අවදියෙන් හිත දමනය කරලා ඇසිය යුතුයි. මෙන්න විසිරිච්ච සිතකින් කවදාකවත් මේක ඇහෙන්නේ නැහැ. මං හිතන්නේ බුද්ධ දේශනා මේ සියලු පින්වතුන්ට ඇසෙත්වා උතුම් නිවරෙන් සැනසෙත්වා කියලා කියනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැකග්ගෝ. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැකග්ගෝ.